10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණය තුන්වෙනි ඒකකය පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම. ඒ යටතේ අද දවසේ පාඩම පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම. 10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණය තුන්වෙනි ඒකකය පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම. ඒ යටතේ අද දවසේ පාඩම පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම. ආදානුපාංග මගින් පරිගණකයට ලබා දෙන දත්ත පරිගණකයේ ගබඩා වෙන්නේ සංඛ්‍යාංක සංඥා ආකාරයෙන්. මේ සංඛ්‍යාංක සංඥා නිරූපණයට තමයි ද්විමේ සංඛ්‍යා උපයෝගී කරගන්නේ. ඇත්තටම ගත්තොත් ද්විමේ සංඛ්‍යා කියන්නේ දත්ත නිරූපණය කරන්න යොදා ගන්න කේත ක්‍රමයක්. ඒ අනුව මේ පාඩමින් සලකා බලන්නේ මේ කේත ක්‍රම අතීතයේ සිට වර්තමානයේ දක්වා විකාශනය වෙලා තියෙන ආකාරය. ඒ කියන්නේ මුල් කාලේ ඉඳන් වර්තමානයේ දක්වා මේ කේත ක්‍රම භාවිතයට පැමිණි ආකාරය සාකච්ඡා කරන්න තමයි අපි මේ පාඩමින් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මුල්ම කාලේ භාවිතා කරපු කේත ක්‍රමයක් තමයි BCD කියන කේත ක්‍රමය. BCD කියන කේත ක්‍රමයෙන් පසුව තමයි FCD කියන කේත ක්‍රමය භාවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඉන්පසුව අද අපි වැඩිම භාවිතා කරන කේත ක්‍රමය වෙන ASCII කියන කේත ක්‍රමය භාවිතයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි Unicode කියන කේත ක්‍රමය භාවිතයට පුරු වෙමින් ඉන්නවා. ඒ අනුව අපි කේත ක්‍රම 4ක් මේ පාඩම යටතේ සලකා බලමු. මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ BCD කියන කේත ක්‍රමය. ඒ කියන්නේ BCD කියන්නේ binary coded decimal කියන කේත ක්‍රමය. ඒ තවත් දිගින් ද්විමේ කේතික දශමය කියලා හඳුන්වනවා. දෙවනුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HCD කියන කේත ක්‍රමය. HCD කියලා කියන්නේ extended binary coded decimal interchange code කියන එක. තුන්වෙනුව අපි සාකච්ඡා කරන්නේ ASCII කියන සම්මත කේත ක්‍රමය. හඳුන්වන්නේ American Standard Code for Information Interchange නම්. සිව්වෙනුව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Unicode එවත් Unicate කියන කේත ක්‍රමය. ආදානුපාංග මගින් පරිගණකයට ලබා දෙන දත්ත පරිගණකයේ ගබඩා වෙන්නේ සංඛ්‍යාංක සංඥා ආකාරයෙන්. මේ සංඛ්‍යාංක සංඥා නිරූපණයට තමයි ද්විමේ සංඛ්‍යා උපයෝගී කරගන්නේ. ඇත්තටම ගත්තොත් ද්විමේ සංඛ්‍යා කියන්නේ දත්ත නිරූපණය කරන්න යොදා ගන්න කේත ක්‍රමයක්. ඒ අනුව මේ පාඩමින් සලකා බලන්නේ මේ කේත ක්‍රම අතීතයේ සිට වර්තමානයේ දක්වා විකාශනය වෙලා තියෙන ආකාරය. ඒ කියන්නේ මුල් කාලේ ඉඳන් වර්තමානයේ දක්වා මේ කේත ක්‍රම භාවිතයට පැමිණි ආකාරය සාකච්ඡා කරන්න තමයි අපි මේ පාඩමින් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මුල්ම කාලේ භාවිතා කරපු කේත ක්‍රමයක් තමයි BCD කියන කේත ක්‍රමය. BCD කියන කේත ක්‍රමයෙන් පසුව තමයි FCD කියන කේත ක්‍රමය භාවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඉන්පසුව අද අපි වැඩිම භාවිතා කරන කේත ක්‍රමය වෙන ASCII කියන කේත ක්‍රමය භාවිතයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි Unicode කියන කේත ක්‍රමය භාවිතයට පුරු වෙමින් ඉන්නවා. ඒ අනුව අපි කේත ක්‍රම 4ක් මේ පාඩම යටතේ සලකා බලමු. මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ BCD කියන කේත ක්‍රමය. ඒ කියන්නේ BCD කියන්නේ binary coded decimal කියන කේත ක්‍රමය. ඒ තවත් දිගින් ද්විමේ කේතික දශමය කියලා හඳුන්වනවා. දෙවනුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HCD කියන කේත ක්‍රමය. HCD කියලා කියන්නේ extended binary coded decimal interchange code කියන එක. තුන්වෙනුව අපි සාකච්ඡා කරන්නේ ASCII කියන සම්මත කේත ක්‍රමය. හඳුන්වන්නේ American Standard Code for Information Interchange නම්. සිව්වෙනුව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Unicode එවත් Unicate කියන කේත ක්‍රමය.
BCD binary coded decimal ද්විමය කේතික දශමය මේ BCD කේත ක්‍රමය මුල් කාලේ පරිගණකවල භාවිතා වෙච්ච එකක්. වර්තමානයේ භාවිතා වෙන්නේ නැහැ. මුල් කාලේ පරිගණක වලින් කරේ ගණනය කිරීම පමණයි. ඒ ගණනය කිරීම වලදී සංඛ්‍යා නිරූපණය කරන්න තමයි මේ BCD කේත ක්‍රමය දාගෙන තියෙන්නේ. ගණනය කිරීම සඳහා භාවිතා කරේ දශමී සංඛ්‍යා පද්ධතිය. දශමී සංඛ්‍යා පද්ධතියේ එන සංඛ්‍යා තමයි බිඳුවේ ඉඳන් මේ දක්වා සංඛ්‍යා. මෙන්න මේ සංඛ්‍යා නිරූපණය කරන්න තමයි BCD කියන කේත ක්‍රමය දාගෙන තියෙන්නේ. BCD කේත ක්‍රමයට අනුව එක සංඛ්‍යාංකයක් නිරූපණය කරන්න බිටු 4ක් යොදා ගන්නවා. බිටු 4ක් යොදා ගන්නකොට ඒක ලියන්න පුළුවන් ආකාර ඒවත් අනුලක්ෂණ 16ක් තියෙනවා. නමුත් දශමී සංඛ්‍යා පද්ධතියේ එන මූලික සංඛ්‍යා, ඒ කියන්නේ එකිනෙකට වෙනස් සංඛ්‍යා 10යි තියෙන්නේ. එහෙනම් බිටු 4ක් යොදාගෙන ලියන්න පුළුවන් සියලුම මෝස්තර නැත්නම් අනුලක්ෂණ මේ සඳහා භාවිතා වෙන්නේ නැහැ. භාවිතා වෙන්නේ මුල් 10 පමණයි. ඉතුරු 6, ඒ කියන්නේ අවසානයේට තියෙන 6 වළංගු BCD කේත වෙන්නේ නැහැ ඒ හින්දා. BCD binary coded decimal ද්විමය කේතික දශමය මේ BCD කේත ක්‍රමය මුල් කාලේ පරිගණකවල භාවිතා වෙච්ච එකක්. වර්තමානයේ භාවිතා වෙන්නේ නැහැ. මුල් කාලේ පරිගණක වලින් කරේ ගණනය කිරීම පමණයි. ඒ ගණනය කිරීම වලදී සංඛ්‍යා නිරූපණය කරන්න තමයි මේ BCD කේත ක්‍රමය දාගෙන තියෙන්නේ. ගණනය කිරීම සඳහා භාවිතා කරේ දශමී සංඛ්‍යා පද්ධතිය. දශමී සංඛ්‍යා පද්ධතියේ එන සංඛ්‍යා තමයි බිඳුවේ ඉඳන් මේ දක්වා සංඛ්‍යා. මෙන්න මේ සංඛ්‍යා නිරූපණය කරන්න තමයි BCD කියන කේත ක්‍රමය යොදාගෙන තියෙන්නේ. BCD කේත ක්‍රමයට අනුව එක සංඛ්‍යාංකයක් නිරූපණය කරන්න බිටු 4ක් යොදා ගන්නවා. බිටු 4ක් යොදා ගන්නකොට ඒක ලියන්න පුළුවන් ආකාර ඒවත් අනුලක්ෂණ 16ක් තියෙනවා. නමුත් දශමී සංඛ්‍යා පද්ධතියේ එන මූලික සංඛ්‍යා, ඒ කියන්නේ එකිනෙකට වෙනස් සංඛ්‍යා 10යි තියෙන්නේ. එහෙනම් බිටු 4ක් යොදාගෙන ලියන්න පුළුවන් සියලුම මෝස්තර නැත්නම් අනුලක්ෂණ මේ සඳහා භාවිතා වෙන්නේ නැහැ. භාවිතා වෙන්නේ මුල් 10 පමණයි. ඉතුරු 6, ඒ කියන්නේ අවසානයේට තියෙන 6 වළංගු BCD කේත වෙන්නේ නැහැ ඒ හින්දා. මේ වගුවෙන් දැක්වෙනවා දශමී සංඛ්‍යාවට අනුරූප BCD කේත. හැම දශමී සංඛ්‍යාවම නිරූපණය කරන්න බිට් 4කින් යුත් BCD කේතයක් භාවිතා වෙනවා. ඒ වගේම වගුවෙන් පෙන්නනවා බිටු 4ක් ලියන්න පුළුවන් ආකාර ඒවත් අනුලක්ෂණ 16ක් තියෙන බව. මේ 16 මුල් 10 තමයි වළංගු BCD කේත ලෙස භාවිතා වෙන්නේ. ඉතුරු 6ම වළංගු BCD කේත වෙන්නේ නැහැ. මේ වළංගු නොවන BCD කේත තවත් ඉදිරියෙන් බලා ගන්න පුළුවන්. ඒ BCD කේත දශමී සංඛ්‍යාවට හැරුවාම ලැබෙන වටිනාකම 9ට වැඩි අගයක්. ඒ කියන්නේ 10 11 12 වගේ අගයන් ලැබෙනෝ නම් ඒවා වළංගු BCD කේත වෙන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් දශමී සංඛ්‍යාවක් BCD කේතයට හරවන්න. මේ දැක්වෙන උදාහරණය බලන්න. 543 කියන දශමී සංඛ්‍යාව BCD කේතයට හරවලා තියෙන ආකාරය. මේ සංඛ්‍යාව වෙන වෙනම ගන්න. මේ වෙන වෙන අරගෙන මේ සංඛ්‍යාවට අදාළ බිට් 4කින් යුත් BCD කේතය ලියන්න. එතකොට ඒව එකිනෙක යා කිරීමෙන් ඔබට ඊට අනුරූප BCD කේතය ලියා දක්වන්න පුළුවන්. මතක තියාගන්න ඕන විශේෂ කාරණේ තමයි සෑම සංඛ්‍යාවක්ම බිටු 4කින්ම ලියන්න ඕනේ. ඒතර මේ දශමී සංඛ්‍යා BCD කේතයට හරවනකොට මුලින්ම තියෙන සංඛ්‍යාව පවා, ඒ කියන්නේ පළවෙනි උදාහරණේ 5 තාදාල BCD කේතය ඉදිරියෙන් බිඳු තුනත් එයද සමයි. බිටු 4කින් සෑම සංඛ්‍යාවක්ම දක්වලා තියෙන්න ඕන. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ FCD ගැන. FCD කියන්නේ Extended Binary Coded Decimal Interchange Code. මේ කේතකමය පටන් ගන්නේ BCD කියන කේතකමේ වැඩි දියුණු කිරීමෙන්.
මේ කේත ක්‍රමය IBM mainframe පරිගණක වල තමයි භාවිත වෙලා තියෙන්නේ. මේ කේත ක්‍රමයක් සම්මත කේත ක්‍රමයක් නෙවෙයි. හැබැයි මේ කේත ක්‍රමය යොදාගන්නේ පසු කාලීනව පරිගණක වලින් සංඛ්‍යාමය දත්තවලට අමතරව අකුරු වලින් තියෙන දත්ත පරිගණකයට ආදානය කරන්න ක්‍රමයක් විදියට. ඒ කියන්නේ නම ගම ලිපිණය ආදිය අකුරෙන් තියෙන දත්තත් ඒ වගේම සංඛ්‍යාමය දත්තත් ආදානය කිරීමට තමයි මේ කේත ක්‍රමය නිර්මාණය කළ තියෙන්නේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර කියන්නේ ඉංග්‍රීසි ඕඩිය අකුරු නිරූපණය කරන්න තමයි FCD යොදාගෙන තියෙන්නේ. එතකොට එක අක්ෂරයක් නිරූපණය කරන්න මෙම කේත ක්‍රමයට අනුව බිටු 8ක් යොදාගෙන තියෙනවා. බිටු 8කට තියෙන මෝස්තර ගාන සමාන වෙන්නේ 2/8 වෙනි බලය. ඒ කියන්නේ 256. එතකොට මේ කේත ක්‍රමයේදී අනුලක්ෂණ 250 යොදාගෙන තිනවා අක්ෂර නිරූපණය කරන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයක් නිරූපණය කරන්න මේ කේත ක්‍රමයට අනුව එක බයිටයක් වැය වෙනවා. ඒ වගේම බිටු 8ක සංඛ්‍යාවක් සත් දශමී සංඛ්‍යාවට හරවනකොට ඒ සත් දශමී සංඛ්‍යා දෙකකින් ලියා දක්වන්න පුළුවන්. මේ දීලා තියෙන උදාහරණය බලන්න. මේ ද්විමේ සංඛ්‍යාව දකුණු පැත්තේ ඉඳලා ගොඩවල් 4 වලට වෙන් කරන්න. ඒතර ඔබට පුළුවන් වෙයි ඒ සත් දශමී සංඛ්‍යාවකට හරවන්න. ASCII American Standard Code for Information Interchange. මෙන්න මේක තමයි පළමුවෙන්ම ලෝකෙට හඳුන්වා දුන්නු සම්මත කේත ක්‍රමය. මේ කේත ක්‍රමය තමයි ලෝකෙ දැනටත් බහුලව යොදාගන්නේ. මේ කේත ක්‍රමය ලෝකයට හඳුන්වා දෙන්නේ American National Standard Institute එක. එතකොට මේ කේත ක්‍රමයට යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර නිරූපණය කරන්න. එතකොට මේ කේත ක්‍රමයේදී එක ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයක් නිරූපණය කරන්න බිටු 7ක් යොදා ගන්න. බිටු 7කට තියෙන මෝස්තර ගන්න 2/7 වෙනි බලය. ඒ කියන්නේ 128ක්. එතකොට මේ කේත ක්‍රමයේදී අනුලක්ෂණ 128ක් යොදා ගන්න. ASCII කේත වගුවෙන් ඔබට දැක ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේන එක් අක්ෂරයන් සඳහා අදාළ වෙන ASCII කෝඩ් එක. ඒ වගේම ඊට අදාළ ASCII අගය ඔබට ඊමගින් බලා ගන්න පුළුවන්. යුනිකෝඩ්, යුනිකේත. මේ වන විට අපි කේත ක්‍රම 3ක් ගැන කතා කරලා තියෙනවා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුනිකෝඩ් කියන කේත ක්‍රමය. මේ කේත ගැන ඔබ හොඳින් බැලුවොත් BCD කියන කේත ක්‍රමයේදී බිටු 4යි යොදාගත්තේ. බිටු 4ක් යොදාගත්තාම නිරූපණය කරන්න පුළුවන් උනේ සංඛ්‍යා 4ක් පමණයි. ඒ කියන්නේ BCD කේත ක්‍රමයේදී යොදාගත්තේ දශමික සංඛ්‍යා නිරූපණය කරන්න පමණයි. හැබැයි FCD දක්වා එනකොට බිටු 8ක් යොදාගත්ත හින්දා අක්ෂර 256ක් එමගින් නිරූපණය කරන්න පුළුවන්කම ලැබුණා. ASCII කියන කේත ක්‍රමයේදී බිටු 7ක් යොදාගත්තා. ඒ අනුව නිරූපණය කළ හැකි සංකේත ප්‍රමාණය 128ක් වුණා. කොහොමද ඔබට පැහැදිලි වෙන්න ඕන කිසියම් කේත ක්‍රමයක යොදා ගන්නා බිටු ගණන වැඩි වෙනවත් එක්කම එම කේත ක්‍රමයේ මගින් නිරූපණය කරන්න පුළුවන් සංකේත ගණනද වැඩි වෙන බව. ඒ අනුව යුනිකෝඩ් කියන කේත ක්‍රමයේදී යොදාගෙන තිනවා බිටු 16ක්. යුනිකෝඩ් වලදී බිටු 16ක් යොදා ගන්න හින්දා අනුලක්ෂණ සෑදී හැකි ප්‍රමාණය 2/16 වෙනි බලයට සමාන වෙනවා. 2/16 වෙනි බලය කියන්නේ මෝස්තර 65536ක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතරම් අනුලක්ෂණ ප්‍රමාණයක් නිර්මාණය කළ හැකි නිසා මෙම කේත ක්‍රමයට නිරූපණය කළ හැකි සංකේත ප්‍රමාණය ඉතා විශාල වෙනවා. ඒ නිසා එක භාෂාවක් නෙවෙයි භාෂාවන් ගණනාවක්ම ලෝකයේ දැනට භාවිත වන ව්‍යවහාර භාෂාවන් ගණනාවක්ම බොහොමයක්ම නිරූපණය කිරීමට කේතයක් ලබා දීමට යුනිකේත වලට හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ යුනිකේත වල තියෙන අනුලක්ෂණ ගාන 65536 නිසා සිංහල භාෂාවට කීපයකුත්
දෙමළ භාෂාවට, ඒ වගේම චීන, කොරියන්, ප්‍රංශ ඒ භාෂාවල අක්ෂර සඳහා මෙමගින් කේත ප්‍රදානය කරන්න හැකියාව ලැබෙනවා. යනු මේ කේතක මෙමගින් භාෂා කීපයකම අක්ෂර සඳහා අනන්‍ය කේතයක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා විශේෂ අවස්ථාවක් උදා වෙනවා අපිට. ඒ කියන්නේ මෙතෙක් අපි ඉංග්‍රීසියෙන් තමයි පරිගණකයෙන් වැඩ කරේ. දැන් අපිට අපේ සිංහල භාෂාවෙන් අපිට පරිගණකයට දත්ත ආදානය කරන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව සිංහල භාෂාවේ එක් එක් අක්ෂර සඳහා අනන්‍ය කේතයක් යුනිකේත මගින් ලැබෙනකොට අපි පිළිල කරන ලිපියක් ලෝකේ ඕනම රටකදී නිරූපණය කරන්නේ සිංහල භාෂාවෙන්ම තමයි. ඒ කියන්නේ අපි යුනිකේත භාවිතා කළ සිංහල ලිපියක් ගැහුවොත් ඒ ලිපිය රුසියාවේදී දකින්නේ සිංහලෙන්, චීනයේදී දකින්නේ සිංහලෙන්, එහෙම නැත්නම් ජර්මනියේ දකින්නේ සිංහලෙන්. ඒ වගේම තමයි අනිකුත් රටවල් වලටත් ඒ රටේ අක්ෂර වලින් නිර්මාණය කරපු ලිපියක් ඒ ආකාරයෙන්ම තමයි තවත් රටකදී නිරූපණය වෙන්නේ. ඒකට හේතුව එක් එක් භාෂාවල අක්ෂර සඳහා අනන්‍ය කේත ලබා දීමට යුනිකේත වලට හැකියාව ලැබෙන නිසා. මෙතෙන්දි මේ කේතකමේදී ගොඩක් වාසි තියෙන වගේම අවාසි තියෙනවා. අවාසි වෙන්නේ එක අක්ෂරයක් නිරූපණය කරන්නේ බිටු 16ක් යොදා ගන්නකොට, ඒ කියන්නේ බයිට් දෙකක් යොදා ගන්නකොට වැඩිපුර මතකයේ ඉඩ ප්‍රමාණය වැය වෙනවා. ඒ වගේම මේකේ තියෙන වාසියක් වෙන්නේ ඕනෑම කෙනෙකුට දැන් ඉංග්‍රීසි භාෂාව දැනගෙන සිටිය යුතුම නැහැ. තමන්ගේ භාෂාවෙන්ම අන්තර්ජාලයට ලියන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට තමන්ගේ අදහස් තමන්ගේ භාෂාවෙන්ම ලෝකෙට ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසාම විවිධ රටවල අය අන්තර්ජාලයට එකතු කරන ලිපි ලේඛන මගින් ඒ රටවල තොරතුරු අපිට දැක ගන්නත්, අපේ තොරතුරු වෙන අයටත් දැක ගන්න එමගින් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, රටවල් අතර වෙළඳාමටත් මේ රුකුලක් වෙනවා. මේ පාඩමින් ඉගෙනගත්තු වැදගත් දේවල් ගැන අවධානය දැන් යොමු කරමු. මේ පාඩමේදී අපි ඉගෙන ගත්ත කේත ක්‍රම 4ක් ගැන. මේ කේත ක්‍රම 4 තමයි BCD, FCD, ASCII සහ Unicode. BCD කේත ක්‍රමයට භාවිතා කරේ බිට් 4ක් පමණයි. FCD කේත ක්‍රමයට බිට් 8ක් යොදාගත්තා. ASCII කේත ක්‍රමයේ බිට් 7ක් තමයි යොදාගත්තේ. Unicode වලදී බිට් 16ක් යොදාගත්තා. BCD සහ FCD කේතකම සම්මත කේතකම ලෙස හඳුන්වන්නේ නැහැ. නමුත් ASCII සහ Unicode කියන්නේ සම්මත කේතකම. ඒ වගේම එම කේතකම, ඒ කියන්නේ ASCII සහ Unicode කියන කේතකම වර්තමානයේදී භාවිතා වෙනවා. ඒ අතරින් ASCII ලෝකේ බහුලව භාවිතා කරනවා. Unicode කියන්නේ අපි දැන් භාවිතයට හුරු වෙමින් පවතින්නේ. FCD සහ ASCII කියන කේත ක්‍රම ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර නිරූපණය කරන්න තමයි යොදාගත්තේ. නමුත් Unicode ලෝකේ භාවිත වන භාෂාවන් කීපයක් සඳහාම බොහොමයක් සඳහාම Unicode අනන්‍ය කේත සපයන අනන්‍ය අනුලක්ෂණ සපයන. FCD සහ ASCII වගේ නෙවෙයි Unicode වලදී එක අක්ෂරයක් නිරූපණය කරන්න බිට් 16ක් යොදා ගන්න නිසා Unicode භාවිතයට පැමිණියොත් අපිට පරිගණක මතකේ වැඩියෙන් යොදා ගන්න වෙනවා. ඒ කියන්නේ එක අක්ෂරයට බයිට් දෙකක ප්‍රමාණයක් වැය වෙනවා. Unicode සොයාගැනීමේ වැදගත් කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි ලෝකේ බොහොමයක් රටවලට තමන්ගේ භාෂාවෙන් අන්තර්ජාලයට ලියන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නැහැ. වෙනත් භාෂාවලින් තමන් දන්නා භාෂාවල් වලින් අන්තර්ජාලයට ලියන්න නැත්නම් අන්තර්ජාලයේ ලිපි පළ කරන්න ඕන කෙනෙකුට දැන් හැකියාව ලැබෙනවා. ඒ නිසා වෙන්න එක් රටවල සමාජ ආර්ථික තත්ත්වයන්, එහෙම නැත්නම් දේශපාලන තත්ත්වයන් අන්තර්ජාලයේදී පිළිඹු වෙනවා.
එපමණක් නෙවෙයි එක් රටවල් වල නිෂ්පාදන අනිත් රටවල් වල අලෙවි කරන්නත් මේ ගමන් අවස්ථාව ලැබෙනවා. හොඳයි. මෙන්න මේ කරුණ ඔබේ මතකයේ රඳව ගන්න. නැවත වරක් සාරාංශය ගැන අවධානය යොමු කරන්න. බොහොම ස්තුතියි.